සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත වෙන්වත්නි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරලා තියෙන කාලවකවානුවක ඒ ධර්මයෙන් ප්‍රතිඵල නෙලා ගන්න මනස යොමුණු පින්වතුන් දකින්න ලැබෙන්නේ ඊටම අඩුවෙන්. අද වෙනකොට ලංකාව ඇතුලේ නොයෙකුත් ආකාරී රූපවාහිනී නාලිකා ගුවන් විදුලි නාලිකා තිබ්බට ධර්ම ප්‍රචාරය වෙන ඒ වගේ බණහන මිනිසුන් දිහා ඇරලා බැලුවොත් මම කියන්නේ ඉතින් ඇත්තම කතාව මේක තමයි ඇත්ත. බොහෝ අයට මේ ධර්මයේ හේතු වෙලා තියෙන හරි අඩුවෙන්. කියන්නේ ඒ ධර්මය දැන් අපි හිතමුකෝ අපි කෙනෙකුට රුපියල් 100ක් දෙනවා. දෙනකොට යා රුපියල් 10ක් ගත්තොත් අපරාධෙනේ. ඒ වගේ මේක ලොකු ගැඹුරු බර හරි ලස්සන එකක්. හැබැයි මේක යනකොට මිනිස්සු ගන්න තමන්ට ඕන ටික විතරයි. නිකන් මොකක් හෝ හේතුව සක්කාය දිට්ඨියම තමයි හිටින්නේ. ආත්මීය දෘෂ්ටිය නිසාම මිනිස්සු තමන්ට ඕනි ටික විතරක් තමන්ගේ මට්ටමින් අරගෙන බහුතරයක් ගත යුත්තේ අතහරිනවා. ඉතින් ඒ නිසා හදවතින්ම ධර්මයේ හැසිරෙන්න ලැබෙන පින්වතුන් ඇත්තටම බුදුදහම කියන එක හැර ජීවිතේ වෙනත් සැනසීමක් නැතයි කියලා දැනෙන පින්වතුන් අපිට මේ ජීවිතේදී ඕන තරම් හම්බ වෙලා තියෙනවා විවාහ වෙලා දරුවෝ හදාගෙන. නමුත් බුදුදහම ජීවිතය බවට පත් කරගත්තු ධර්මයෙන් තොරව වෙනත් කිසිවක් ගැන හීනමවන්නේ නැති හිතන්නේ නැති මිනිසුන් මේ ලෝකේ ඉන්නවා. කෙනෙක්ට ධර්මයේ වැටුණාට පස්සේ ඒ අයට තමන්ගේ දරුවෝ දිහා බලද්දී දැනෙන්න ඕනි කතාවක් මේක ඇතුලේ තියෙනවා. මොකද්ද? ජීවිතය කියන එක හරියම නිස්සාරයි. ඒ නිසා මේ නිස්සාර ජීවිතයට යට වෙලා පරාද වෙනවට වඩා සංසාරය කියන ලොකු කතාව තේරුම් අරගෙන මේ බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙලා නේ. අපි අනාථ අසරණ වෙච්ච අය නෙමෙයිනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ දායාදිය තමන්ගේ දරුවන්ට දෙන්න ඕනේ කියලා හිතීමම හරිම පිංගන්නේ බොහොම පිං ඔබට. මොකද අපිට අපේ අම්මලා තාත්තලා මේ දායාදය චූටි කාලෙම දුන්නා නම් අපි අද කොහෙද කියලා හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ අපි එන මාන වෙලත් ගොඩක් කල්නේ. කොච්චර අපිට කාලයක් තියෙන්නේ නැද්ද මේ ධර්මයේ පොත්පත් තව කොච්චර තියෙනවද? නේ තව කොච්චර දේවල් තියෙනවද? අතපත ගාලා හොයලා බලන්න ධර්මයේ ඇතුලේ. අභිධර්ම පිටකයේ ඇතුලේ ප ဋ ාණ ප්‍රකරණීය කියලා කොච්චර ගැඹුරු ධර්මතා තියෙනවද? මම මේ කියන්නේ හැබැයි එතකොට අපේ අතින් වෙච්ච අකුසල් ඒ අවුරුදු 22ක් විතර වෙනකොටනේ ධර්මය ආවේ. එතනින් ඉස්සරහට වෙච්ච ඇතම් අකුසල කර්ම දැන් මේ දරුවන්ට මේ කාලෙම මේක හේතු වෙනකොට මේ දරුවන්ගේ ජීවිත හරියට පෙවෙන්නේ කිරි වගේ නිකන් ඒක හරි පිරිසුදු ජීවිත බවට පත් වෙනවා. මම ඒකමයි ධර්මදේශනාවට මාතෘකා කළේ. අද ඔබට නෙමෙයි ඇත්තට මේ දරුවටම බණ ටිකක් කියන්නම් කියලා. මොකද ඔබේ ප්‍රාර්ථනාව මේ නිකන් බර්ත්ඩේ එක උපන්දිනේ අල්ලලා බණක් කියවලා සතුටු වෙන එක නෙමෙයි. දරුවන්ට කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා කියලා ප්‍රාර්ථනාව නිසා විශේෂයෙන් මේ බණ ටික අහන පුංචි දුවලා පුතාලා දැන් මම දන්නවා බොහොම පොඩි දරුවෝ බණ අහනවා කියලා හැමෝම ඇවිල්ලා කියන ඔය පෙරේද ඒක අම්මා කෙනෙක් මට හම්බුණා අවුරුදු 7ක දරුවෙක්. අවුරුදු 7යි කියන්නේ 2 වසරේනේ. ඇවිල්ලා ඒ අම්මෙන් අහනවලු අත්තම්මේ ඔයාට දැන් මස්කටු කීයක් විතර තියනවද කියලා. මේ මං කියනවනේ අර බලුපෙටව මස්කටු එකතු කරගෙන ඉන්නවා වගේ මේ මිනිස්සු මස්කටු එකතු කරන් ඉන්නවා. ඊස් මේ අත්තම්ම කෝලු මේ ඔයාම ගණන් හදලා කියන්නකෝ. දැන් මේ කොල්ල ගණන් හදනවලු. මම අක්කා අම්මා අත්තම්මට මස්කටු 5ක් විතර තියෙනවනේ. දැන් මේ වන්නේ 2 වසරේ ළමයි බනහනවා කිව්වම පිංගත්නේ. මේ වගේ බොහොමයක් චූටි දරුවන් ඊට පස්සේ ওই 2-3 වසරේ දරුවෝ අභිධර්මයට නෝට් ගහගෙන මේ එක දුවක් මට ප්‍රයිවට් මැසේජ් කරලාම තිබ්බා. අභිධර්මය පිළිබඳ උගන්වපු ඇතැම් කාරණා නෝට් ගහලා වට හිතා ගන්න බෑ පිටින්දි මම බණ කිව්වේ ලොකු අයට. හැබැයි මේකට පොඩි අය හරීම ආසාවෙන් එකතු වෙලා තියෙනවා දකින්න ලැබීම ලොකු අවස්ථාවක්. ඒ නිසා උන්ටත්
යමක් ඉතුරු කරලා දෙන්න කියලා ජීවිතේ කල්පනා කරමින් අද දවසේ මේ ධර්ම දේශනාවට මම අත තියන්නම්. පින්වත්නි අපේ ජීවිතේ තීරණය වෙන්නේ කර්මයත් එක්ක. අපි කරන හොඳ දේවල් නරක දේවල් ඒ ආකාරයෙන්ම කවදා හරි දවසක සංසාරේ අපිට ආයෙ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නේ දැන් උදාහරණයක් විදිහට අපි පාරේ යනකොට දකින්න එක එක ඇක්සිඩන්ට්ස්. හදිසි අනතුරු දකින්නවනේ. දැන් ඒ අනතුරු වලදී අපි හිතමුකෝ එක බස් එකක් හයියෙන් බලු පැටියෙක් යට කරගෙන ගියා කියලා. අපිට කෙලින්ම අපි ඇඟිල්ල දෙක් කරන්නේ බයින්න පටන් ගන්න බස් එකේ ඩ්‍රයිවර්ට. අනේ අර මිනිස්සයා හයියෙන් ගියානේ අරමනේ මෙහෙමනේ කියලා. හැබැයි කාගේද වරද ඔය? අර බලු පුතාම නේද සංසාරේ කොයි හරි දවසක මොකක් කරලා තියෙනවද? ප්‍රාණඝාතයක් කරලා, කාට හරි රිදවලා, කාව හරි හිතලා බලලා හප්පලා. එයාගේ කර්මයේ විපාකයේ තමයි මේ විදියට පාරේදී විසඳුනේ. දැන් මෙහෙම තමයි පින්ගන්නේ ජීවිතේ හැටි. අපි කාටත් දැන් මගේ අපේ මේ චූටි දූලා දැන් මේ හොඳට මනුස්ස ජීවිතේ හොඳට අතපය එක්ක ඉපදිලානේ. ඇඟිලි කොට නැහැ, අරව නැහැ, අත එක අතක් ඇද නැහැ, එක අතක් ඇද නැහැ. එහෙම ආවේ නැහැනේ ඔපරේෂන් කරලා හදන්න දේවල් තිබ්බේ නැහැ. ඇස් දෙක අයින් වෙලා නැහැ. මේ කන් ඇද වෙලා නැහැ. සාමාන්‍යයෙන් අංගුපාංග සහිත හොඳට ඉපදිලානේ. ඒ මොකද සංසාර ජීවිතේ මොනවා කරලාද? බොහොම කුසල් කරලා ලබාගත්තු ආත්මයක්. හැබැයි හැමෝම එහෙම නැහැ. සමහර දරුවෝ ඉන්නවා පුතේ මේ මාස 6න් විතරම අම්මගේ බඩින් එළියට එනවා. ආවට පස්සේ අර පොඩි කාලෙම අම්මගේ බඩින් එළියට ආපු නිසා කර්මය තමයි. අර හොස්පිටල් වල තියෙන වීදුරු පෙට්ටි නොමේරු ලදරු එකක නොමේරු දරුවන් දාන්න තෙක් ඒවට දාලා චූටි කාලෙම බට ගහලා කිරි මදි අම්මට දෙන්න කිරි නෑ සමහරක් වෙලාවට අම්මට දෙන්න කිරි ටික උනන්නේ නෑ දරුවගේ කර්මය කොච්චරක්ද කියනවනේ. තාත්තලා රණ්ඩු වෙනවා ගෙදර ඇවිල්ලා අම්මලා හොඳ නෑ සමහරක් වෙලාවට අම්මා දාලා යනවා සමහරක් වෙලාවට දරුවව තාත්තත් එක්ක. ඒ වගේ ලොකු කර්ම කරලා උපදින අවස්ථාවක් නැතුව නෙමෙයි. ඉතින් එහෙම බලනකොට අපේ මේ පුංචි දරුවෝ දැන් මේ පුංචි පුතාලා කොච්චර පින් කරලාද බලන්න. යහපත් අම්මලා තාත්තලා ගාව විශේෂයෙන් මේ ධර්මලාභය ලබා දෙන දැන් ඔබේ දරුවන්ට මේ ධර්මලාභය ලබා දෙනකොට ඔබ නිකන් හිතන්න ඔය යන්න ත්‍රිකුණාමලී පැත්තේ නිකන් හිතන්න. ඔය ත්‍රිකුණාමලී පැත්තේ ඉන්නවා දැන් මේ වගේ චූටි දරුවෝ මේ ඔය පුල් මොඩේ හැම ධර්මලාභය තියා කන්න ටික හොයාගන්න නැති. ඒ දරුවන්ගේ කර්මය කොච්චරද කියනවනම් දහම් පාසලට හරි යනකොට පාරේ බයිසිකලේ හරි යනකොට වෙන ට්‍රක් එකක් ඇවිල්ලා සමහරුන් හප්පනවා. හප්පිලා අතපය කැඩෙනවා. ඔන්න අර අලි මදිවට හරක් කිව්වා වගේ තියෙන කර්ම මදිවට අතපයත් ගැලවෙනවා. ඒවත් එක්ක ඉස්පිරිතාලෙන්න ඕනේ. පේනවද සංසාර ජීවිතය අකුසල් කරාම තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි මේ පාර පරිස්සම් වෙන්න ඕනේ අකුසල් කර්ම නොකරින්. එයි දැන් මේ පාර අපි හොඳට ඉපදිලානේ. හදීසියවත් අපි ආයිත් උපදිනොත් නිවන් දැක්කොත් ආයි උපදිනවා. දැන් මේ පාරත් අපි ප්‍රාණඝාතය කළොත් විහිළුවටවත් පදුරුවෙක් මරන්න ඕනේ. කිසිම විදියක කූඹියෙක්ගේවත් මරණයක් සිද්ධ වෙන්න දෙන්නේ නැතුව තමන්ට පේන හැම අහිංසක ජීවිතයකටම අබේදානිය දෙමින් ජීවිතේ මගේ පුතේ ජීවිතේට ලියන්න පින් පොතක් අරගෙන ලොකු පොතක් ගන්න. ඔයගලන්ට තියෙනවා ලොකු ජීවිත කාලයක්. අරගෙන ලියන්න මම මෙච්චර සත්තු බේරුවා. මෙච්චර සත්තු මම බේරලා තියෙනවා. ඔය සමහර කූඹි ඉන්නවා වතුරට වැටිලා පාවි. සිංක් එක ගහට ගියාම ඔකේ කූඹි ඉන්නවා ටක් ගාලා ඇරලා දාන්න නැතුව. පරිස්සමෙන් කොලයක් අරගෙන හොඳට උමනාවෙන් අයින් කරලා දාන්න. ජීවිත ගණනාවක් ඔය අපේ මගේ වාහනේ එලවන මල්ලි ළඟ ඉන්න මල්ලි කැපකරු මල්ලි එක වෙලාවක මේ මම බලනකොට අපේ කොටිය ගාව තියෙන පොඩි පොකුණ ගාවට වෙලා මේ සත්තු වගේ අයින් කරනවා. මොකද ඔය කරන්නේ? ඊයේ රෑ පොකුණට වැටිච්ච සත්තු අයින් කරනවා. මේ කැලේ මැද්දේ කවුරුතුත් නැහැ. ඕක බලන්න කවුරුතුත් නැහැ. හොයන්නත් නැහැ. හැබැයි හරීම ආදරෙන් අර සත්තු ටික එක්කෙනෙක්වත් මැරෙන්න නොදී එකින් එක අයින් කරන හැටි දැක්කාම මට හිතුණා මේ කර්මය පිළිබඳව දැනගත්තාම මිනිස්සු කොච්චර සංවර වෙනවද කියලා. තේරුණාද මම මේ? දැනුවත්වවත් නොදැනුවත්වවත්
කිසිසේත්ම වලක්වත් හරන්න එපා සතෙක් වැටෙයි කියලා හිතෙන. ඒ වෙනුවට සත්වයන්ට අබේ දාහනය දෙන්න. ඔයගොල්ලන්ට පේනවනේ ওই පාරේ අධ්‍ය අහිංසක සත්තු ඉන්නවනේ. ගෙදර හදාගන්න කුරුල්ලන්ට කෑම දෙන්න පොඩි ලෑල්ලක්. පොඩ්ඩක් හදලා දෙන්න අම්මේ. බලු පැටියෙක්ට බත් ටිකක් දෙන්න පොඩි තැනක් හදලා දෙන්න. කමක් නෑ. ඒවා අපිට කරදරයක් නෙමෙයි. ගෙදරට බල්ලෝ වෙන එක කරදරයක් කියලා හිතන්න එපා. ඒ ළමයි කොහින්ද උයාගෙන කන්නේ අපි නොදුන්න. නේද? බත් ටිකක් කන්න දීලා යවන්න. අසනීප හැදිච්ච බලු පැටියෙක් පූසෙක් ළඟ හිටියොත් එක්කන් ගිල්ල බෙහෙත් ටිකක් අරන් දෙන්න. අර මන් දන්නේ තාත්තා කෙනෙක්. පාරේ යනකොට මේ පූස් පැටියෙක් ඉන්නවලු ලයිට් කණුවක් ගාව. ඉතින් මේ තාත්තා කල්පනා කරවලු මේක පාරේ හිටියොත් එහෙම කන්නත් නැහැ බොන්නත් නැහැ කියලා. මොකද කරේ පූස වරන් ඇවිල්ලා. අරන් ඇවිල්ලා නාවල කරලා දැන් ගෙදර හදනවා. ඊයේ පෙරේද පූසට හෙම්බිරිසාව. මම මේ බලනකොට. ඉතින් සල්ලිත් වේදම් කරගෙන බෙහෙතුත් අරන් දීලා මේක තමයි ජීවිතේට ගන්න පුළුවන් හරිම ලොකුම සතුට. ඊට අමතරව මොනවද ජීවිතේ සතුටට තියෙන්නේ නේ. ඒ නිසා පුළුවන් තරම් අනිත් සතෙකුට කැම ටිකක් දීලා අහිංසක බල්ලෙකුට පූසෙකුට අපිට පේන්නේ සෙන්යන්ට කොටියන්ට සර්පයන්ට කන්න දෙන්න යන්න අපිට බෑනේ. පේන්නේ ඉන්නේ සත්තු කීප දෙනයි කුරුල්ලෝ බල්ලෝ පූස වගේ මේ අය. ඒගොල්ලන්ට කැම ටිකක් දීලා බත් පිගානින් බත් කටක් හැමදේමත් අයින් කරලා සතෙකුට හැමතිස්සෙම තවත් සතෙකුට අබේ දාණය දෙන්න පුරුදු වෙන්න. එතකොට මොකද වෙන්නේ? සංසාරේ කවදාවත් අඩු ආයුෂයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුදු 60 ජීවිතයක් ලැබුණොත් 60ක විතර මනුස්ස ආයුෂ 20න් තියෙන මග මැරෙන්නේ නැහැ. කෝච්චියක් ඇවිල්ලා හැප්පෙන්න හැදුවොත් රේල් පාරෙන් හරි කෝච්චිය එළියට පයින්නවා. දෙවිවරු හරි නවත්තනවා. දේවතා රක්කන්ති. ගහකින් ගලකින් වටුනත් පොතේ උඩින් ගලකින් වටුන කියලා තන ගස් දෙබලකාරී රැඳෙනවා. කියන්නේ මේ කර්මය තමයි හොඳම ඉන්ෂුරන්ස් එක. දැන් මේ අපේ ලංකාවේ තියෙන ඉන්ෂුරන්ස් දෙන්නේ අතපය කැඩුනාම ගෙවන එකනේ. කර්මයකින් ඉන්ෂුරන්ස් එක දැම්මම ආයි අතපය කැඩෙන්නේ නැහැ. අංශභාගය හැදෙන්නේ නැහැ. හොඳම ඉන්ෂුරන්ස් එක මොකද්ද? අන්න ඒකයි කිව්වේ සීල ධනං. සීලය කියන්නේ ධනයක්. සල්ලි කියන්නේ ධනයක් නෙමෙයි. සල්ලි කියන්නේ කොලයක්. සල්ලි වලින් පුළුවන් ද මේ ලියුකේමියා හොඳ කරන්න? සල්ලි වලින් පුළුවන් ද උඩින් නම් වැටෙනකොට කෝටියක් බිම ඇහිරුවත් බෙල්ල ගැලවෙන්නේ නැද්ද? බයික් එකක් යනකොට හැප්පුණොත් සල්ලි කෝටියක් සාක්කුවේ තිබ්බ කියලා සුසුම්නාව කැඩෙන්නේ නැද්ද? හැබැයි සීලය රැකලා තියාගන්න. ප්‍රාණඝාතය කරන්නේ නැතුව. බයික් එක හැප්පුණොත් උඩින් ගිහලා අර දැන් සමහරු බේරිලා තියනවා මේ. ඔයගොල්ලෝ දකිනවා ඇති 99න් බේරිච්ච අවස්ථා බලන්න ජීවිතේ ඔය YouTube එකේ හරි ගහලා 99න් ජීවිත බේරිච්ච හැටි මේ ලයිට් කණු ඇදගෙන වැටෙනවා කකුල් දෙක එහා පැත්තට. වාහන මේ පැත්තෙන් ගහක් ඇදගෙන වැටෙනකොට මේ පැත්තෙන් තව ගහක් ඇදගෙන වැටලා වාහනේ බේරෙනවා. පූර්ව කර්මය කියනවා නම් කර්මය තියනවා නම් කිසිම කෙනෙකුට අපිට අත තියන්න බෑ. නිදුක් වෙනවා. මග ලෙඩ රෝග හැදෙන්නේ නැහැ. අතපය කැඩෙන්නේ නැහැ. අංග විකල මන්ද බුද්ධික ආත්ම භාව ලැබෙන්නේ නැහැ. මොනවද කරොත්ද? ප්‍රාණඝාතය ආදීන් වළකින්න ඕනේ. පංචශීලය ගැන මම කියන්නේ. ඒ නිසා දිවි හිමියෙන් අද මෙතන සීලයක් සමාදන් වුණානේ. පිටුතේ අපි දැන් ලොකුයිනේ. අපි දැන් ලොකුයි. අපිට තේරෙනවා මේ ජීවිතේ. අපි අපේ ජීවිතය කල්පනා කරලා බලනකොට අපිට පුංචි කාලේ නම් සිල් රැක්කා කියලා සතුටක් නැහැනේ. පුංචි කාලේ අපිට මේක වැඩි තේරුන්නේ මන් දන්නේ මට නම්. හැබැයි ඕගොල්ලෝ තාම පුංචි. ඔබට අනිවාර්යෙන් පුළුවන් ඔය චූටි කාලේ නම් සිල්පදවල හොඳට ඉක්මුණොත් තව අවුරුදු 15කින් විතර ඔය චූටි දරුවෝ ලොකු වෙයි. එතකොට අපි නම් මැරිලා ඉඳී. එහෙම නේද අම්මේ තාත්තේ? අපි මැරිලා ඉඳී. හැබැයි ඕගොල්ලෝ එදාට කියයි අනේ මගේ ස්වාමීන් වහන්සේලා මගේ මේ බුදුහාමුදුරුවන්ගේ මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හික්පෙච්ච මගේ ස්වාමීන් වහන්සේලා අපිට පෙන්නපු හරි පාර බලන්න. අපි අපේ ජීවිතේ කවදාවත් ප්‍රාණඝාතය කරලා ජීවිතේ කවදාවත් ප්‍රාණඝාතය කරලා නැහැ. අන්න ඒ වගේ තැනකට අපිට යන්න පුළුවන් නම් අපිට ජීවිතේ කවදාවත් ප්‍රාණඝාතය කරලා නැහැ කියන්න බෑ. මේ ආර්ය જાති ඉපදිච්ච දාපටන්. ඒ කියන්නේ ශාසනයට ආපු දාපටන් නම් ඔන්න කරලා නැහැ. ඔබට පුළුවන් වුණොත් මම ඉපදිච්ච දවසේ නම් මම මෙහෙම කරලා නැහැ කිය. කොච්චර ඒක ගන්න පුළුවන් ධම්මේ සල්ලි වලට. සල්ලි වලට ඒ සතුට ගන්න පුළුවන් නම් කිසිම දවසක රාහුලව මහාන කරන්නේ නැහැ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා සල්ලි වලට ඒ සතුට ගන්න බෑ. ජීවිතේ මතක තියාගන්න චුටි. අපි දැන් ගත්තොත් දුවලා දෙන්නෙක් ඉන්නවනේ මෙතන මම මෙතනට කතා කරන්නේ. හරි. මොකද මේ ධර්ම දේශනාව මෙතනට වෙන එකක් නිසා.
අක්කා සිල් රැක්කොත් නංගිත් නිකම් මේ මාර්ගයට හුරු වෙනවද නැද්ද? හුරු වෙනවා. අයි අක්කා වත් කටක් අයින් කරලා බල්ලෙක්ට දෙනකොට නංගි එක දිහා බලන් ඉඳලා මොකක් කරනවද? නංගිත් වත් කටක් අයින් කරනවනේ. සාමාන්‍යයෙන් එහෙමනේ. අක්කා බොනික් එක්ක ගෙනව නංගිලත් බොනික් එක්ක ඕනේ. අක්කා අලුත් ඇඳුමක් ගත්තොත් නංගිටත් අපි ජාති එකක් දෙනවා. ඒ වගේම අක්කා හොඳ වැඩක් කරොත් නංගිත් අනිවාර්යයෙන් මේ හොඳ වැඩේට එකතු වෙනවා. ඒ නිසා අර ස්ටා යවන්න නෙමෙයි. දරුවෙක්ගේ ජීවිතේ සංවර දරුවන් බවට පත් කරන්න. ඒක අම්මේ තාත්තේ ඔබට බොහොම පිං. මං හිතන්නේ පුතේ ඔබට තේරෙන්නේ මේක අපි රකින්න ඕනේ අපේ කියන්නේ මේක අපි ඔබට රකින්න කියලා කියන්නේ අපේ බෙනිෆිට්ස් එකකට අපේ ඇඩ්වාන්ටේජ් එකකට නෙමෙයි. කියන්නේ අපේ මේ මොකක් හරි හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඔබ සිල් රැක්කා කියලා මට ලැබෙන දෙයක් නැහැ. මම සිල් රැක්කොත් මට ලැබෙයි. දුවලා රැක්කොත් ඔබ රැක්කොත් පුතේ මේකේ බෙනිෆිට්ස් එක ලැබෙන්නේ ඔබටයි. ඔබ රකින්න සීලෙන් ඔබයි රැකෙන්නේ අනාගතයේදී. එවනේ ඇත්ත. එතකොට කවදාවත් පාරවල් තොටවල් වල කෑලි ගැලවෙන්නේ හැප්පෙන්න වෙන්නේ නැහැ. අංග විකල වෙලා මන්ද බුද්ධික වෙලා අන්ධ වෙලා අන්ධගොළු බිහිරි පාසල් වල ඉගෙන ගන්න ඕනේ. විශේෂ පාසල් වල ඉගෙන ගන්න අවශ්‍යතාවය ඉන්නේ නැහැ. කැන්සර් හොස්පිටල් වල එක එක ලෙඩ රෝග හැදිලා මූණ දිය වෙලා යන ජීවිත ඔබට ලැබෙන්නේ. මෙහෙම ඔය ජීවත් වෙන ජීවිතේ ලස්සනට ජීවත් වෙලා මැරෙන වෙලාවට නිදහසේ මැරෙන්න පුළුවන්. ඒ වගේ ජීවිතයකට යන්න නම් කර්මය කියන එක බලවත් කරගන්න. පැහැදිලි නේද? ඊළඟට කවදාවත්ම ජීවිතේ මේ අනුන්ගේ දෙයක් හොරකම් කරන්න එපා. කිසිම දවසක ජීවිතේට එහෙම අවස්ථා එනවා. ලොකු වෙනකොට එක එක තැන් වලින් අපිට එහෙම අවස්ථා එනවා ජීවිතේ වැඩ කරන තැනින් කීයක් හරි වැඩිපුර ගන්න. ඒ වෙනවනේ. මේ සමහරකට කම්පැනි වලින් කෝල් එකක් ගන්න. ඒ වගේ මොනවා හරි يعني අනුන්ගේ දෙයක් මට අයිති නැති දෙයක් මම නිකන් රහසින් හොරෙන් කවුරු හරි දැක්කොත් මට හොඳ නෑ වගේ එකකින් කරන්න වෙන අවස්ථා අපේ ජීවිතේ එනවා. පුතේ මම මේ කියන්නේ ඒ වගේ තැන්වලදී අපි ඒවක් කළොත් අපිට ලැබෙන සතුට අවුරුද්දයි නම් ඒක කළොත් අපි තුමුකෝ අපි කෝටියක් හොරකම් කරා කියලා. ඒක ලැබෙන සතුට අවුරුද්දයි නම් ඒක හොරකම් නොකර අතාරින්න ලැබෙන සතුට ජීවිත කාලෙටම තියෙනවා. සරතාවකාලික සතුටට යන්නේ නැතුව ස්ථීර වූ සතුටකට යනවන. අනිත් එක මේ බලන්න ඔය හොරකම් ආදිය කරාම තමයි මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ගින්නෙන් පිච්චෙන්නේ. ඒ තමයි විපාකේ. ඔයාලා දැකලා තියෙනවද එක පාට මිනිස්සුන්ගේ ගෙවල් මේ බුදුන්ට තියෙන පහන ගිනි ගන්නවා මිනිස්සුන්ගේ ගෙවල් වල. එතකොට සමහරක් වෙලාවට ওই සුනාමි වගේ ඒවා ඇවිල්ලා අපි දැක්ක ඔගොල්ලෝ ලොකු වෙනකොට ඉගෙන ගන්න පුළුවන්. සමහර මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ඔක්කොම අරන් ගියා. කිසිම කෑල්ලක් ඉතුරු නොකරනේ. සමහර මිනිස්සුන්ගේ ගෙවල් වලට පස් කඳු වැටෙනවා. සමහර මිනිස්සු කුඹුරක් කරා කුඹුරට හරක් හරි පයි, අලි හරි පයින්නවා. ඒ ඇයි? සංසාර ජීවිතේ හොරකම් කරලා. හැබැයි එහෙම හොරකම් නොකර ජීවත් වෙච්ච කෙනෙක්ට එයාගේ කවදාවත්ම දේපල විනාශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සොර සතුරන් උනත් මේ බලන්නකො පින්ගන්නේ අපි හොඳයි නම් හොරෙක් වුණත් අපිට අනුකම්පා කරනවද නැද්ද? හොරෙක් වුණත් කල්පනා කරනනේ අනේ ওই මිනිස්සු හරි හොඳයි. තියෙන දෙයක් මේ අපිට උනත් ඕනේ වෙලාවක දෙනවා. ඒ මිනිස්සයන්ගේ ගෙදරට නම් පයින් එපා. ඔහොම කියන හොරු. මේ එතකොට හොරුත් අපිට ආරක්ෂාව දෙනවනේ. ආයි මේ අමුතුවෙන් CCTV කැමරා දාගෙන පරිස්සම් කරන්න දේවල් නැහැ. කුඹුරක් කරොත් අලියෙක්වත් කන්නේ නැහැ. අලියෙක්වත් කන්නේ නැහැ. කුරුල්ලෙක්වත් පාත් වෙන්නේ නැහැ. දෙවිවරු රකින්නේ. නැති බැරි මිනිස්සුන්ට උදව්වක් කරගෙන එහෙමයි. අපි නැති බැරි මිනිස්සුන්ට උදව්වක් කරන්න ඕනේ. සමහරක් වෙලාවට ওই පාරේ යද්දි මේ අහිංසක තාත්තලා අම්මලා ওই හඳුන් කූරු අරගෙන සුවිප් අරගෙන පාරට වෙලා ඉන්නවනේ. අපිට පුළුවන්කමක් තියෙනවා නම් මං කියන්නේ මේ මෙහෙමයි කියලා නවත්තලා යාළුවට ඔක්කොම සල්ලි ටික පර්ස් එක කරලා දෙන්න නෙමෙයි. එහෙම දුන්නට වැඩක් නෑ. යා ඊළඟ දවසේ හිඟා කනවනේ. ඒස අපිට පුළුවන් නම් අද දවසේ යාගේ බඩගින්න නිවන්න. තාත්තේ මෙහෙ එන්නකෝ. කෑවද? හරි. හැමදාටම කන්න දෙන්න මට පුළුවන් කමක් නෑ. අද දවසට තාත්තා හොඳ දවල්ට කෑම එකක් කන්නකෝ මේ සල්ලි වලින්. කියලා ඉඳලම අපිට පේන කෙනෙක්ගේ බඩ පුරවන්න අපිට පුළුවන් නම්
තේරෙනවද මම කියන්නේ? තාත්තා අම්මා මේ සමහරව චූටි දරුවෝ අම්මේ මම ඊයේ පෙරේද යනකොට පාරේ එක අම්මා කෙනෙක් චූටි දරුවෙක්ව වඩාගෙන පාරේ යදිනවා හිඟා කනවා. කිසිම කෙනෙක්ගේ අවධානය ඒකට යොමු වෙන්නේ නැහැ. ඉතින් පාරේ මිනිස්සු හයි හීල්ස් දාගෙන කොට ඇඳුම් ඇඳගෙන දිග ඇඳුම් ඇඳගෙන ඒට යනවා මේට යනවා ෆෝන් ගැලැක්සිස් පාවිච්චි කරගෙන. හැබැයි අර අම්මටයි දරුවටයි වඩේ එකක් අරන් දෙන්න කවුරුත් නැහැ. වඩේ කරත් ගාව හිඟා කනවා. ටිකක් වෙලා කාරකට වෙලා බලන් ඉඳලා මේ අම්මටයි දරුවටයි බඩ පෙරෙනකන් කන්න අරන් දෙන්න කියලා මල්ලිට කිව්වම එයා අරන් දුන්නා. ඒ දරුවා මාව නොපෙනී යනකම්ම කෘතගුණ පූර්වකව බලන් හිටියා. බලන්න අපිට දෙමළ මට මේක අදටත් මතකයිද? අදටත් මට මතකයිනේ මේ. එතකොට ඒ වගේ ඔබට පුළුවන් නම් මම මේ කියන්නේ කරපුවා කියනවා නෙමෙයි. නමුත් මේක උපමාවක් මතක් වෙච්ච. ඔබට පුළුවන් නම් ඔබට පේන කාගේ හරි බඩගින්නක් නිවන්න උදව් කරන්න. ඔබ ඉගෙනගත්තු දෙයකින් කාට හරි උපකාරයක් කරන්න. එහෙමනේ හැමෝටම ඉගෙන ගන්නත් මේ ලෝකේ බෑ. එහෙමත් අපි තේරුම් ගන්න. අපි කියන්න හොඳ නැහැ කවදාව උඹලටත් සල්ලි ඕන නම් ඉගෙන ගන්න තිබ්බනේ. එහෙම කියන්න හොඳ නැහැ. හැමෝටම මේ ලෝකේ ඉගෙන ගන්න බෑ. හැමෝටම හොඳ ජොබ් කරන්නත් බෑ. ඒ පෙර පින් අනුව පෙර කරපු පින අනුව හොඳට ඉගෙන ගන්න පුළුවන්කම ලැබිලා හොඳ ජොබ් කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ ලෝකේ බැලන්ස් වෙන්නේ කොහොමද? අපි ඉගෙන ගත්තට පස්සේ අපි ජොබ් එකක් කරනකොට අපිට හොඳ පඩියක් ලැබෙනකොට අර නැති බැරි මිනිස්සුන්ට කවුද සලකන්න ඕනේ? අපි විසින් පුළුවන් වෙලාවකදී ඒගොල්ලන්ට කීයක් හරි දෙන්න ඕනේ. එතකොට තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ. අසමතක තියාගන්න. අනුන්ගේ දේවල් හොරකමට යන්නේ නැතුව කිසිම වෙලාවක කාගේවත් දෙයක් ගන්නෙ නැතුව. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලොකු වුණාට පස්සේ ඕගලන්ට දැනෙන්න ඕනේ ඔයගලන්ට මෙන්න මේව කියන්න පුළුවන් වෙනවා. මම කිසිම දවසක කාගේවත් දෙයක් අනවශ්‍ය විදියට හොරෙන් අරගෙන නැහැ. කාගේවත් දේවල් මං අරගෙන නැහැ. ආන්න ඒ වගේ එකක් කියන්න පුළුවන් නම් ලොකු වෙලා. නේද? හැබැයි මං ගාව තිබ්බ දේවල් මම දීපු ගාන නම් මට හිතා ගන්නත් බෑ. සමහර දරුවෝ ඉන්නවා මේ මම මේ බණ කිව්වට පස්සේ වෙනස් වෙලා ඒගොල්ලෝ දැන් පිටරටවල වල එහෙම දරුවෝ ඉන්නවා මං දන්න හරිම අහිංසක ළමයි. මේ ඒගොල්ලෝ මේ බණ ටික ඇහුවට පස්සේ කියලා තියෙනවා සමහරු අම්මේ මේ පාර අපේ මේ ට්‍රිප් එක අපිව ගෙනියන්න ඕනේ. ඒකට වේදන් වෙන්නේ කීයද? අපි තුමු උදාහරණ රුපියල් 1000ක් කියලා. හරි. අපි 3 දෙනාම ඒක යන්නේ නැහැ. 4 දෙනාම යන්නේ නැහැ. ඒ 1000 ලංකාවේ නැති බැරි කෙනෙකුට දෙන්න. බලන්නකෝ මේ චූටි දරුවන්ගේ වෙනස. ලස්සනයි නේද ඒක? හරිම ලස්සනයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ට්‍රිප් එක කැන්සල් කරගෙන ඒකට යන වියදම මේ ලංකාව ඉගෙන ගන්න බැරි අහිංසක දරුවන්ට දෙනවා. ලංකාවේ කන්න බොන්න නැති අහිංසක දරුවන්ට දීලා තියෙනවා. මේ චූටි දරුවෝ ඔයගොල්ලෝ වගේම පුතේ. එක වසරේ දෙක වසරේ චූටි දරුවෝ. එතකොට ඒවා ලොකු වුණාම ඒගොල්ලන්ට කොච්චර දැනෙයිද? මං පුංචි කාලේ එහෙම කියන්න පුළුවන්. මම යන්න හිටිය ට්‍රිප් එක කැන්සල් කරලා මම ආව තාත්තා එක්කන් යනවා කියපු මෙන්න මේ ගමන කැන්සල් කරලා ඒකට යන වියදමින් අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න නිවලා තියෙනවා. එහෙම මතක් වුණොත් ඔයගොල්ලෝ දන්නවද? ගහකින් වැටුණත්, ගැලකින් වැටුණත් පොළවෙන් මලක් හරි මතු වෙලා බේර ගන්නවා. අයි කිසිම දවසක අසරණ වෙන්නේ නැහැ පින්වත්නි. අපි හැමෝටම ජීවිතේ අසරණ කමක් වෙන දවසක් තියෙනවා. කොච්චර සල්ලි තිබ්බත් අපිට ඒක වෙනවමයි. ඒ දවසට ජීවිතය අසරණ වෙන්නේ. දරිතෝවා පබ්බතාතෝවා රුක්කාතෝ පතිතෝ නරෝ චුතෝ පතිට්ටං ලබති. යහපත් මිත්‍රයෝ හිටියොත් ගහකින් ගලකින් වැටුණත් පිහිටක් ලැබෙනවා, ප්‍රතිෂ්ඨාවක්, පිළිසරණක් ලැබෙනවා. ඒ නිසා ආදරෙන් මේ දේවල් කරන්න, කාගේවත් දේවල් ගන්න එපා. මේ ලෝකය හොඳම තැනකුත් නෙමෙයි නරක තැනක් ටිකක්. ඒ නිසා අපි ලොකු වෙනකොට අපේ ජීවිතවලට අපේ මනසට මේ ධර්මයෙන් තොරව ජීවත් වෙන්න සමහරක් වෙලාවට අවස්ථාව වෙනවා. ඒ කියන්නේ ධර්මයෙන් බැහැරට යන්න අවස්ථාවක් නෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවන් වලදී ඔය කාමයේ වරදවස් කාමයේසු මිච්ඡාචාරා වගේ ශික්ෂාපදගෙන ලොකු වුණාම තවත් හොඳට දැනගන්න පුළුවන් වෙයි. ඒව ආදරෙන්ම ජීවිතේ කිසිම දවසක ඒව කඩන්න හොඳ නෑ. අපි කවදාවත් මේ බුදුහාමුදුරු එපා කියපු හොඳ නැති දේවල් කළේ නෑ. ලොකු වුණාම ඉගෙන ගන්න පුළුවන්. ඒ කාලේ වෙනකොට ආදරෙන් ඒව රකින්න පුරුදු වෙන්න. කිසිම දවසක මම මේ දේවල් කරේ නෑ කියලා හොඳට තමන් කල්පනා කරන්න ඕනේ. එහෙමනේ නේ. හොඳට කල්පනා කරන්න. ආදරෙන් රකින්න. බොරු කියන්න එපා ඊළඟට. මුසාවාදා වේරමණී. ගොඩාක් අයට බැරි ගොඩාක් අය අහු වෙන තැන. පුතේ මෙහෙම එකක් තියෙනවා.
අපි අපේ ජීවිතේ එක බොරුවක් හරි කිව්වොත් ඊට පස්සේ ඒ බොරුව කන්ටිනියු කරන්න අපිට ලැජ්ජාවට හරි අපි ඒ බොරුව කන්ටිනියු කරන්න නැවත නැවත අපිට ඒකට බොරු කියන්න වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ තාම චෝටීනේ. ඔයගලන්ට මේක වැරදිලා නැහැ. කවදාවත් කොයිම වෙලාවකවත් බොරුවක් කියන්න එපා. ඇත්තම කියන්න. නැති වෙන එකක් නැති වෙන්නේ. දැන් අපි හිතුවොත් උදාහරණයක් විදිහට අපිට ක්ලාස් එකකට යන්න බැරි වෙනවා ගෙදරට ඥාති ටිකක් ආපු නිසා. මම මේ උදාහරණයක් කියන්නේ. එතකොට අපි කවදාවත් අපේ ක්ලාස් එකේ සර්ට කියන්න හොඳ නැහැ මට ඊයේ උණ ගැනිලා හිටියා ඒ නිසා ක්ලාස් එකට එන්න බැරි වුණා කියලා. අපි කියන්න ඕනේ මොකද්ද? සර් ඇත්තම කියන්නේ. ඇත්ත කිව්වහම කොහේවත් ප්‍රශ්නයක් නෑ. කවුරුත් ඇත්ත කියන ළමයාට මොකුත් කියන්නේ උසාවියකින් උනත් ඇත්ත කිව්වහම මේ ඇත්තටම පොඩි සැලකිල්ලක් තියෙනවා. මේ අපේ ගෙදර ටීම් එහෙම කට්ටියක් ආවා. ඒ නිසා මට පන්තියට එන්න බැරි වුණා. එච්චරයි. මේ ඔය කවුරුත් නිකන් උගන්නන්නේ නෑනේ. උගන්නන්නේ අපේ සල්ලි වලට. ඒතකොට අපි සල්ලි දීලා ඉගෙනගෙන බොරුත් කියන්න ඕනේ. නේද? එහෙම මේ අපි සල්ලි දීලා ඉගෙනගෙන අපි බොරුත් කියන්නේ ඇයි? මම සල්ලි දෙනවනේ සර්. මම මේ කවදාවත් කියන්නේ නෑනේ මම එක දවසක් ආවේ නෑ. ඒ නිසා ඒ දවසේ සල්ලි කපා ගන්නම් කියලා. අපි සම්පූර්ණ දෙන්නම්. මට උගන්නන්න. මට අතහැරිච්ච පාඩම ඒක මං කවර් කරගන්නම්. සර්ට පුළුවන් නම් මට කවර් කරලා දෙන්න. එතකොට සර් සත්පුරුෂයෙක් නම් එයා කවර් කරලා දෙයි. සල්ලි වලටම යන කෙනෙක් නම් අපිම කවර් කරගමු. ඇත්තට ඇත්ත ගැලපලා කතා කරන්න. කවදාවත් ජීවිතේ අම්මලට තාත්තලට වැඩිහිටියන්ට ස්වාමීන් වහන්සේලාට මතක තියාගන්න. යාළුවන්ට ඉහෙලියන්ට බොරු කියන්න එපා. ඇත්තම කියන්න. පුළුවන් නම් දැන් Tamanට හොඳට ඇති ඒක අපි හිතමුකෝ Tamanට යම් වත්කමක් තියෙන Tamanට යම් දෙයක් තියෙන කෙනෙක් කියලා. ඒ වගේ තැන්වලක දැන් මම ඇත්තටම මේ හරීම සතුටුයි මේ දරුවන්ව දකින්නකොට මේ විශේෂයෙන්ම දැන් බොහෝ අය Tamanට තියෙනකොට Tamanට තියෙනවා කියලා පෙන්වන්න හදනවානේ. ආරවා කරලා මේවා කරලා ඇඳුම් ඇඳ. හැබැයි මේ බාන්න පුංචි දරුවන් ළමා සාරිය ඇඳගෙන ඕනනම් ඉතින් හොඳ ඇඳුමක් ඇඳගෙන එන්නත් පුළුවන් නේ. තමන් හැමතිස්සෙම අර සිටුේෂන් එකට ගැලපෙන ආකාරයට මුහුණ දෙන්න පුරුදු වීම පුංචි කාලේ නම් යහපත් දෙමව්පියන්ගෙන් මඟ පෙන්වීමට නම් බොහොම පිං. මම මෙහෙම ලේසියෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. හැබැයි මම අද මේක කතාව කියන්නේ මේක බහුතරයක් දෙනාට ආදර්ශයක්. බොහෝ දෙනෙක්ට ආදර්ශයක්. මෙන්න මේ තමන්ට තමන්ගේ தত্ত্বය ඇත්තටම නෙමෙයි. අනිත් යාළුවෝ අතරට ගියාම ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ට සමානවම ජීවත් වෙන්න පුළුවන්කම අපිට තියෙනුනේ වෙන් වෙලා රබෝලා වගේ ජීවත් වෙන්නේ නැතුව. හැමෝටම නැති බැරි යාළුවෙක් ඉස්සර අපි එහෙමයි යන්නේ. අපි ඉස්සර ඉස්කෝලේ යනකොට කවුරු හරි දරුවෙක් දවල්ට කෑම ගේන්න ඉති දරුවෝ අපේ කාලේ ඉස්කෝලවල වල හිටියා. අපි අපේ අම්මට කියලා කෑම දෙකක් හදාගෙන යනවා. එහෙම ගිහිල්ලා තියෙනවනේ. එතකොට මගේ පන්තියේ හිටිය සමහර ඔය අපේ අම්මලා එහෙම මගේ පන්තියේ හිටිය සමහර දරුවන්ට පොත් يعني අලුත් අවුරුද්ද ඉස්කෝලේට පොත් ටික ගන්න නෑ කියලා දැනගත්තාම මට පොත් ටික ගන්නකොට අර දරුවටත් ඒ ලිස්ට් එකේම කොපි එකක් ගන්නවා. එහෙම අපේ අම්මලා තාත්තලා කරලා තියෙනවා. ඒතර ඒක අපේ එල්ලීම මත එහෙම ඔය පින්තුලත් අනිවාර්යයෙන්ම එහෙම කරලා ඇති. නේ අපේ පන්තියේ කවුරු හරි දරුවෙක් ඉන්නවනම් කෑම ටිකක් කන්න නැති මම දැනගන්න ඕනේ මගේ අම්මා. තව චූට්ටක් බත් වේලා දෙන්නකෝ. අපේ පන්තියේ ඉන්න කෑම නැති දරුවෙක් ගෙදරින් ගේන්න. අපි යාට අනිවාර්යයෙන්ම කෑම එකක් ගෙනිහිල්ලා දෙමු. අම්මා ඊට පස්සේ හැමදාම කෑම දෙකක් හොයන්න. නැත්තම් මට බෙදෙන එක දෙකට බෙදන්නකෝ. නේ මට බෙදෙන එක දෙකට බෙදා හරි කමක් නැහැ මගේ යාළුවටත් කන්න දෙන්න. ආන්නේ එහෙමයි අපි නැති බැරි මිනිස්සුන්ට සලකන්න ඕනේ. පොතක් නැති දරුවෙක් දැක්කාම ඉරිසියාකම් කරන්න හොඳ නැහැ. කවදාවත් මූ එක මට වඩා ඉගෙන ගන්නවා මම මොකටද පොත් දෙන්නේ. එහෙම නෙමෙයි. කවුරු හරි දරුවෙක් අපිට වඩා අපේ දරුවට වඩා ඉගෙන ගන්නවා නම් අපි ඒ දරුවට ඉගෙන ගන්න උදව් කරන්න ඕනේ. මගේ පින්වතුන්ලා නිකන් හිතන්නකෝ ඒ දරුවෝ ඉගෙනගෙන ડોක්ටර් කෙනෙක් වුණා කියලා. කවදා හරි දවසක ඔබේ දරුවා අසනීප වෙනවා. කොයි ડોක්ටර්ද ඔබට පිට වෙන්නේ? ඔබ ඔය උගන්නපු පුතා කවදා හරි දවසක පුළුවන් තැනක ඉඳන් ඔබට පිට වෙනවා. මේ මට උගන්නපු අම්මලා. මේ මට උගන්නපු දරුවෝ. මේ මට උගන්නපු යාළුවෝ. ඒ නිසා අපිට සල්ලි ඉතුරු වෙන්නේ නැහැ මේ ලෝකේ. අපිට ඉතුරු වෙන්නේ මනුස්සකම්. මනුස්සකම් තිබ්බොත් සල්ලි වලට මේ ලෝකේ කරන්න පුළුවන් දෙයක් නැහැ. මනුස්සකම් වලට තමයි වැඩ කරන්න පුළුවන්. මිනිස්සු හිටියොත් සල්ලි මවන්න බැරි අය නේ වෙන්නේ. මිනිස්සු හිටියොත් සල්ලි මවන්න පුළුවන්. මොනවද කරන්න බැරි? එසම් මනුස්සකම් කියනේවා ඉතුරු කරගන්න අර මං කිව්වත් වගේ හැමතිස්සෙම අපේ අවට වටපිටාව ඉන්න මිනිස්සුන්ට උදව්පකාර කරගෙන ජීවත් වෙන්න
නිතර පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා බොරු කියන්නේ නැතුව ඇත්තට ඇත්ත ගලපලා කතා කරලා ඒ දේවල් කරන්න පුරුදු වෙන්න. ඊළඟට සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාපානය මේ ලෝකයට එන්න පහළ වෙන මේ මෘග සංඥාව වර්ධනය කරන සුරාව. එක එක දේවල් එනවා ලෝකෙටනේ. ඒ වගේ දේවල් පිළිගන්න හීනකින්වත් හිතන්න හොඳ නැහැ. කවදාවත් මේක අහනෝනේ තරුණ පුතාලා මේක එලි බණ අහන වෙතින රූපවාහිනී පුතේ කවදාවත් ඔය 8 වසරට 7 වසරට 8 වසරට යනකොට අපිට හම්බෙන ඉස්කෝලේ යාළුවොත් එක්ක අපි යන ඉස්කෝලෙත් එක්ක අපිට හම්බෙන සමාජයත් එක්ක අපි ඔය නරක දේවල් වලට පුරුදු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි ඒ දේවල් වලින් ජීවිත විනාශ වෙනවා කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්කම ජීවිතේ ජීවත් වෙන්න උත්සාහ කරන දරුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්කම ජීවිතය හදාගන්න දඟලන දරුවන් කොයිම කවර වෙලාවකදීවත් සුරාපාන ආදී ලාමක ධර්මයන් වලට යන්න හොඳ නැහැ. ඒවා පිරිහීමේ ලකුණු වසලයන් බවට පත් වෙනවා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝත යෝනරෝ ලද්දං විනාශිතේ තම්පරා භවතෝ මුක. ඒවා පිරිහීමට කරුණු. වර්ධනේ බොන කෙනෙක්ට මේ ජීවිතේ දිනන්න බෑ. එයා ජීවිතේ පරාද වෙනවා. මද්ද්‍රව්‍ය පානය කරනවා නම් කිසිම කවර ආකාරයකින්වත් ඒවට යන්න හොඳ නැහැ නේ. දැන් බලන්න මේ සිල්පද පහ කෙනෙක් රැක්කොත් අපි දුමු මේ චූටි දූ මේ පුතෙක් මේ සිල්පද පහ රකිනවා. ඕගොල්ලෝට කොච්චර ලාභයක්ද බලන්නකෝ අනාගතේ ඕගලන්ගේ දරුවා සිල්පද පහ රකින්නවා කියන්නේ යා විවාහ වෙලා කොයිට හරි ගියොත් යාගේ විවාහ ජීවිතේ සාර්ථකයිද නැද්ද? සාර්ථකයි. මේ කෙල්ලව අරන් යන කොල්ලා වුණත් කවදා හරි දවසක කොල්ලට හම්බ වෙන කෙල්ල වුණත් මම මේ කියන්නේ විවාහ වුණොත් හරි වෙන බහන වුණොත් කොහොමද ප්‍රශ්නයක් නැහැ. විවාහ වුණොත් කොච්චර ආදරෙන් බලාගන්න ඉදනේ. බොරු කියන්නේ නැති අහිංසකාවියක් ඉන්නවා, බොරු කියන්නේ නැති අහිංසකයෙක් ඉන්නවා කියලා වරදක් වුණත් සමාව දෙනවද නැද්ද? සමාව දෙනවා. එතකොට ඒක ඔබට මේ දරුවට දායාදේ කරන්න පුළුවන් නම් අම්මේ හැමතිස්සෙම මේ ළමයින්ට කියලා දෙන්න මගේ අම්මේ මේ මගේ පුතේ අරවා මේ කියුටෙක්ස් ගාගෙන අරවා කරගෙන මේවා කරගෙන ඇයි බඹ කපාගෙන දඟලනවට වඩා හොදට දිගට ගවුමක් ඇඳලා ලස්සනට පිරට පිරිත් නූලක් බැඳලා හොඳට කොණ්ඩේ පීරගෙන ලස්සනට ජීවිතේ ජීවත් වෙනවා. ස්වභාවික ලස්සන කියන එක මිනිස්සෙක්ට කර්මයෙන් ලැබෙන ස්වභාවික ලස්සනට ආයි අඩුම කුඩුම දාන්න ඕනේ. ඕනේ ධම්මේ ඕනේ නෑ. මිනිස්සු බලන්නේ මේ කියුටෙක්ස් එක දිහා කරාබෝ දිහා කොණ්ඩේ දිහා නෙමෙයි. හැම මිනිස්සෙට්ටම ස්වභාවික උරුම වෙන ලස්සනක් තියෙනවා. ඒ ස්වභාවිකවම කැතයි නම් මොනවා හරි කවන්නේ මූණි උලලා හරි කමක් නෑ එළියට යනවන. මේ අහිංසක මිනිස්සු එහෙම කැත මිනිස්සු ඉන්නවද කියන්නේ ලෝකේ එහෙම මිනිස්සු නෑ. එහෙම ඉතින් මොනවා හරි මූණට ඇසිඩ් හරි වැදිලා තියෙන්න ඕනේ එහෙමන. ඒත් මං කියන්නේ ස්වභාවිකව ලස්සනයි නේද? අනම්මනම් ගාල ජීවිතේ ජරා කරගන්නවට වඩා හොඳට ලස්සනට සංවර වඳින දිගට අඳින තවත් කෙනෙක්ගේ කාමයේ උද්දීපනය කරන්න නෙමෙයි. දැන් කෙල්ලෙක් කියලා කියන්නේ අනිත් කෙනා බලන කෙනෙක්ගේ කාමයේ උද්දීපනය කරන කෙනෙක් නෙමෙයි. නිවෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. නිවෙන කෙනෙක් ගින්නට පෙට්‍රල් වෙන්න බෑ. ගින්නට වැලි බාල්දියක් වෙන්න ඕනේ. එහෙම හැදෙන්න පුළුවන් නම් ඒක පුතාලටත් මේක බලපානවා. පුතාලට මේක බලපාන්නේ කොහොමද? કોઈ කවර ආකාරයකින්වත් කිසිම කාන්තාවකට කිසිම ගෑනු දරුවෙක්ට හිත රිදෙන ආකාරයෙන් වචනයක්වත් ප්‍රකාශ කිරීමෙන් වළකින්න පුළුවන් නම් කරදර කිරීම පැත්තකට දාන්න ඇහැකින්වත් අපහසුතාවයට පත් කරනවා නම් මේක තේරුම් ගන්න තාම මේ දරුවන් චූටි වැඩිද දන්නෙත් නැහැ. හැබැයි මට කියන්න ඕනේ මෙච්චරයි. අපි හැමතිස්සෙම අහිංසක සංවර චාම් මිනිසුන් බවට පත් විය යුතුයි. අපි හැමතිස්සෙම නිවිච්ච මිනිසුන් බවට පත් විය යුතුයි. කට්ටියක් ඉස්සරහට ගියාම කැපී පෙනෙන දඟලනකොට ඒක කැතයි. කට්ටියක් ඉස්සරහට ගියාම තමන් කොච්චර අපි ධර්මයේ දන්නවා වුණත් තමන් කොච්චර ජීවිතය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් වුණත් අපිට පුළුවන් නම් පැත්තකට වෙලා පාඩුවේ ඉන්න. අහිංසකවනේ මේ ජීවිතේ හරි සනීපයි. දන්නවා තාත්තේ.
මේ ජීවිතේ හරි සනීපයි. මේ සනීප ජීවිතය අසනීප බවට පත් කරගන්න එපා. මේ ජීවිතේ ඒ කියන්නේ මම කියන්නේ ලෝකය හොඳයි කියලා නෙමෙයි. නිවන් දකින්නකම් යන්න තියෙන ගමන අමාරුවෙන් යන්න ඕනේ නෑනේ කටු විදගෙන. සනීපෙට යන්න පුළුවන් ගමනක් නිවන් දකින්නක යන්න. නිවන ගැන අපි පස්සේ කතා කරමු. මේගොල්ලෝ ටිකක් ලොකු වුණා. මේ මූලික පදනම හරියට වැටුනොත් නිවන් නොදැක්කත් අඩුව මේ ජීවිතෙත් සතුටින් යහපතෙන් ඉඳලා පරලෝක ජීවිතත් සතුටින් යහපතෙන් ඉන්න පුළුවන්. සංසාරේටම මේ කුසල කර්මයේ වැටෙන්නේ. මගේ පුතේ ඔබට මේ බණ ටික මේ කාලේ ඇහෙන්න ඔබ සසරේ පින් කළා තියෙනවානේ. ඒ කරපු නිසා බලන්න මේ පාරත් මේ පොඩි කාලෙදිම මේක වැටෙනවා. ওই වගේ ඊළඟ පාරට ගියොත් එහෙම ආයි ඊළඟ පාරත් චූටි කාලෙදිම අවශ්‍ය ටික වැටෙනවා. නිවන කියලා එකක් තියෙනවා. නිවන කියලා එකක් තියෙනවා. ඒක ටිකක් ලොකු වෙනකොට කියලා දෙන්නම්. මොකද මේකුත් තියෙන අපි හැමෝම මැරෙනවනේ. අපි කවදා හරි දවසක මැරෙනවා. ඒකත් මතක තියාගන්න ඕනේ. අපි කවදා හරි දවසක මැරුණාම අපිට යන්න වෙනවනේ සංසාරෙට. අපි මේ එන circle of birth මේ උපදින මැරෙන සංසාරය අපිට ආයි ඉපදිපදී යන්න වෙනවා ගමනක්. නිවන කියන්නේ අන්නේ ඉපදිපදී යන්න වෙන ගමන නවත්තන එකට. අපි ඒකත් කරගන්න ඕනේ. මොකද ඒක නොකළොත් හැමදාම අපිට මේ වගේ සනීප ජීවිත ලැබෙන්නේ නැහැ. හිටපු ගමන් ගිහිල්ලා ඔය අතපය නැති වෙච්ච ඒ කොයි හරි කර්මයක් කරොත් එහෙම ඒක විපාක භාවයට එන්න පුළුවන්. අංග විකල වෙච්ච මන්ද බුද්ධික වෙච්ච වගේ ජීවිතයක් වුණත් ලැබීමේ භයානකමක් අපිට තියෙනවා. හැමදාම සපසනීප ජීවිත ලැබෙයි කියලා කියන්න බෑ. ඒ නිසා බොහොම පරිස්සමෙන් බොහොම ආදරෙන් බොහොම නිවිසනසිල්ලි අපි ආයි ඉපදෙන්නේ නැති වෙන්නත් නිවන් දකින්නවා කියන එකත් කවදාරි දවසක කරගන්න ඕනි. ඒක වෙන කතාවක්. ඒක ටිකක් වෙනම අපි කතා කරමු. ආයි දැන් උපන්දිනේනේ. අද උපන්දිනේ නෙවෙයි තව දවසක එන්නකො බණක් අහන්න. එදාට මං කියලා දෙන්නම්. මොකද්ද අර ඉපදෙන මැරෙන එක කතාවේ තේරුම අපේ ස්වාමීන් වහන්සේ අපිට ඒක දවසක කියලා දෙන්න. කියලා දවසක එන්න. එදාට මං ඒක කියලා දෙන්න. අදට මම මේක කියලා දෙන්නේ ඔබට මේ ජීවිතේ සනීපෙන් ගත කරන්න පුළුවන් වෙන්න. පුතේ මෙහෙම ගත කරන ජීවිතයක් කාටත් කරදරයක් නෑ. මෙහෙම ගත කරන ජීවිතයක් හරියට නිකන් ලොකු හෙවණ තියෙන ගහක් වගේ. ඒ හෙවණත් සනීපයි. ඒ ඇසුරත් සනීපයි. ඒ ළඟ වාසය කිරීමත් සනීපයි. අම්මලා තාත්තලාටත් ඔයගොල්ලෝ ලොකු ડોක්ටර් කෙනෙක් වුණා කියලා, ඉංජිනේර කෙනෙක් වුණා කියලා අම්මලාට තාත්තලාට සතුට උපදින්නේ ડોක්ටර් කෙනෙක් වෙලා හැමදේම හවසට බොන කෙනෙක් වුණා. බීලා පාරේ වැටි හිටියොත්. දැන් ડોක්ටර් කෙනෙක්ගේ ජීවිත මුළු ඔක්කොම 100%ක් සාර්ථකයි කියන්න බෑනේ. කොච්චර ඉන්නවද ජීවිතය අසාර්ථක වෙලා දික්කසාද වෙලා. එහෙම නැද්ද ඉන්නවා. හැබැයි මගේ පුතා අපිට මේ විශ්වාසය අම්මේ ආවොත් මගේ පුතා ડોක්ටර් කෙනෙක් නන් නෙමෙයි. සරිම සාමාන්‍ය මිනිස්සෙක්. හැබැයි හදවතෙන් සිල් රකින්න සත්පුරුෂ ගුණවන්තයෙක්. ඒකම ඇයට ඇති. අපි අපේ දරුවට දිය යුතු දායාදේ ඒකයි. පැහැදිලිද මම මේ කියන්නේ. ඒ නිසා ඇත්තනම යහපත් දෙමව්පියන් මේ ලෝකෙට සොඳුරු දරුවන් බිහි කරන මෙහෙම බිහි වෙන දරුවෙක්ට කියන අතිජාත දරුවෙක් කියලා කියන්නේ අම්මටත් තාත්තටත් වඩා ගුණධර්ම වැඩි. අම්මයි තාත්තයි හොඳයි, අම්මටයි තාත්තටයි වඩා හොඳ ළමයි. එනේ අම්මා දෙන්න කල්පනා කරද්දි දුව දීලා ඉවරයි. එහෙමයි නැද්ද? එහෙමයි ඉන්නවා දානේ හදනකොට අම්මා වෙනකොට අම්මට කියලා පොල් ටිකක් හරි ගාලා දෙන්න ඕනේ. අපිට බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි ළඟ ඉඳලා අම්මා ස්වාමීන් වහන්සේලාට නේද දානේ හදන්නේ. කොහොමද අම්මා හදන්න ඕනේ? මොනවද අම්මා ගෙනියන්නේ? මොනවද අම්මා මං කරන්න ඕනේ? මට මං අතු ගාලා දෙන්නද? පොල් ටිකක් ගාලා දෙන්නද? බොංචි ටික ගලවලා දෙන්නද? දානේ හදනවද අම්මා? ස්මාර්ට් එන්නද යන්න? අම්මට තනියෙන් පුළුවන් ද මාත් එන්නද ස්වාමීන් වහන්සේලාට දන් ටිකක් පිළිගන්න? අන්න ඒ වගේ අම්මලත් එක්ක කරට කර ඉන්න ඕනේ දරුවෝ. මේ දම්පෙන්කම් කරද්දී. අම්මේ ස්වාමීන් වහන්සේලා මෙච්චරක් ඉන්න අපි මේ වගේ දැන් ඔය මං ගොඩාක් දැකලා තියෙනවා මේ දැන් අම්මලා කෙලින්ම පූජා කරන්න හදන්නේ අටපිරිකර අරවා මේවා ඒ වගේ ලොකු ඒවානේ. හැබැයි පින්කම් වලට සම්බන්ධ වෙන්න දරුවෝ ඉන්නව නේද? ඒගොල්ලෝ හරියටම කඩේට ගියාම ගන්නවා පොඩි මේ ඔය ස්වාමීන් වහන්සේලා විලක්ක කරලා ඒගොල්ලෝ ප්‍රිය දේවල්
අපි හිතමුකෝ මම මේ උදාහරණයක් කියන්නේ හරිද? අපි හිතමුකෝ මේ කේක් කියලා උදාහරණයක් හරි. දැන් අම්මලට ඕක හැමතිස්සෙම මතක් වෙන්නේ නැහැ. අම්මලා ඉතින් කෙලින්ම මේ අනේ රතුබත් දුන්නොත් හොඳයි දියවැඩියාව හැදෙන එකක් නැහැ කියලා හිතනවා. කොයිල දුන්නොත් හොඳයි කියලා හිතනවා. ඒ වගේමනේ ටිකන් රළු කෑම වලටනේ යන්නේ. හැබැයි චූටි කෙල්ල කල්පනා කරනවා, කොල්ල කල්පනා කරනවා. ඒව නම් හරියන්නේ නැහැ. අම්මා කේක් ජුට්ටක් ගමු. ටොෆි ටිකක් ගමු. කිරි ටොෆි ටිකක් ගමු. අර ඒ කියන්නේ ඒක බැලන්ස් වෙනවා තනි. මම මේ කියන්නේ අපිට කිරි ටොෆි ගේන්න කියලා නෙමෙයි හරිද? හැබැයි අර එහෙම මේක හරි ලස්සනයි. මේ ඒ පින්ුත් ඒ දරුවන්ගේ මැදිහත් වීමෙන් ඒව ලස්සන වෙනකොට අම්මට තියෙන සතුට බලන්නකො මගේ දුවගේ තේරීම බලන්නකො මගේ දුවගේ මේ තෝරා ගැනීම බලන්නකො මගේ දුවගේ කැපකිරීම කියලා එතනට අම්මලත් වැටෙනවා ඊට පස්සේ තාත්තා ඔක දිහා බලන් ඉන්නවා දෙයියනේ මේගොල්ලෝ හරි හරියට ඩම්පින්කම් කරනවා මාත් යන්න ඕනි මුළු පවුලම අන්තිමට ධර්මයි මේ අහන් ඉද්දි කොච්චර සනීපයිද කියලා හිතන්න කරන්න එපා මේ ටික අහන් ඉද්දි කොච්චර සනීපයිද කියලා හිතන්න මේ චෝටි දෝගී ඉඳන් අහන් හිටියනේ මේක එක ඇයිපිල්ලමක්වත් ගහන්න නැතුව මේක අහනකොට මේ තරම් සනීපයි නම් මම යන අතරමඟ මේ අපි මල්ලිවර යට කෑම කන්නේ එහාට කෑම කන්න කඩේක නවත්තනවා ඒ කඩේ ඉන්න බල්ලෝ 4 දෙනෙක් අර මල්ලි කාලෙනක මමත් අර බංකුවට ගිහිල්ලා මොකද කරන්නේ ඔය 4-5 දිනාටම බිස්කට් අරගෙන පහන් අරගෙන කන්න දෙනවා මේ 4 දෙනාක් වාහනේ යනකොටම දැන් ඇවිල්ලා බංකෝ ගාව ඉඳගෙන ලෑස්ති වෙලා ඉන්නවා මොකටද බිස්කට් කන්න ඉතින් මේ හැමදාමත් ඉස්සර යනකොටම හදිසියෙන් කාපු අය දැන් මට රිදෙයි කියලා මේ දත විතරක් බිස්කට් එකට තියලා ගන්නවා. අරගෙන කන්න බොන්න දීලා ආවහම අනේ උන් ඉතින් සතුටින් ඉන්න. නේ අර මට ඊයේ තාත්තා කෙනෙක් හම්බුණා ඊයේ පෙරේද. එයා රැට පාන් රාත්තල් දෙකක් අරගෙන බලන්නකො මේ මාර පින්කම් වෙන්නේ. උදේම කපුටන්ට දානවලු පාන් කෑලි කඩලා. හරි රැට පාන් රාත්තල් දෙකක් අර මහලක දේවලුත් නෙමෙයිනේ. ඒක ඇහුවා මට හිතුණා අනේ දෙන්නේ මාත් ඕක් කරන්න ඕනේ කියලා. අපිට ඉතින් කොහින්ද පාන් ගන්න කඩවල් ගාන යන්නේ කැලේ මැද්දේ. මේ උදේ පාන්දර කපුටන්ට දානවලු පාන් ටික. ඊට පස්සේ වටපිටින් ඉන්න බල්ලෝ ටික ඔක්කොටම පාන් දානවලු. හැමදේම පුරුද්දක් විදිහට ඒක කරනවලු. බලන්න ජීවිතේ කොච්චර ලස්සනද කියලා. කී දෙනෙක්ගේ බඩගින්දර නිවනවද බලන්න. අපිට කවදාවත් කෑම එකක් නැති වෙන්නේ නෑ. ඒ නිසා මේවා මතක තියාගෙන මං දැන් මේ ඇති ඒවා මතක තියාගෙන ගෙදර පුංචි දරුවන් මේක අහන අම්මලා මේක මේ බණේක හොයාගෙන ආපහු ওই දරුවෝ ටිකට අහන්න දෙන්න. මේක ආයි ඇහෙනකොට ලොකු ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වෙයි. මේ බණේක හොය අහන්න දෙන්න. මම මෙහෙම ලේසියෙන් කියන්නේ නැහැ බණකදී. විශේෂයෙන්ම පුංචි දරුවෝ ඉලක්ක වෙනව අඩුයි බණකදී. මොකද වැඩි හිටියන්ට ගොඩක් වෙලාවට බණ කියන්නේ කියලා. තමන්ගේ පුංචි දරුවන්ට අත්තම්මලා මේක අහනවා නම් මේ ටික අහන්න දෙන්න. අම්මලා මේක අහනවා නම් මේක අහන්න දෙන්න. ගොඩාක් අයගේ දැන් බෙඩ්රූම් channel එක වගේ වෙලා තියෙන නිසා හැමෝම නිතර 24 hours දාලා තියෙන channels වෙලා තියෙන නිසා මේ බන යන channel මේ වගේ යන බන ටික තනියම වහන්න නැතුව තමන්ගේ දරුවන්ටත් අහන්න දීලා ඒගොල්ලන්ගේ ජීවිතත් සුවපත් කරන්න. දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා මෝහක්ඛයෝ නිබ්බානං